කෝමාරිකා සිසිල් ඇති බබල් රෙදි සෝදනකොට ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි. බබල් රෝස සුවඳයි. අධ්‍යාපනය කියන්නේ අපේ සංස්කෘතිය. කොච්චර දුප්පත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණත් තමන්ගේ කන කර තියලා හරි තමන්ට තියෙන පුංචිම දේ තියලා හරි උගතර තියලා හරි තමන්ගේ දරුවට උගන්වනවා. ඒක තමයි අපේ සංස්කෘතිය. අපේ රටේ හැම වෙලාවෙම ප්‍රශ්න දුක්ඛම් කටළු තමයි මාකට් කරන්නේ. තාමත් අපේ රටේ ගුරුවරයාට තියෙන ගෞරවය වියකිලා නැහැ. ඒක වියකෙන්නේ නැති වෙන්න තමයි මටත් ඇත්තටම මොනේ මම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉන්නකොට මම කියන්නේ හැමෝටම ඔබේ ගෞරවය ගුරු ගෞරවය නැති කරගන්න එපා කුමන දේ කළත්. මද වැස්සේ ඈ එන්නේ හෙමින් සිනා පොදක් නැති සරාගී දෙතොලක් අඩහෝරාවකින් ඒ දෙතොල මත මද සිනා කවියක් තනියමවත් යන්නට බැරි කුඩේ අටින් ඔබේ ළඟින් තනියමවත් යන්නට බැරි කුඩේ අටින් ඔබේ ළඟින් නොතෙමි තෙමි තෙමි සතුටින් යන්නට තිබුණා යන්නට තිබුණා යන්නට තිබුණා. අයිබෝන් ලෝකේ විශිෂ්ටයන් හැම විටකම උත්සාහ කළේ ගැටුම් ඇතිවන තැන්වලින් නිදහස් වීමට. ගැටුම්වල කේන්ද්‍රය හොයාගෙන අපි විශ්වීය චාරිකාවක් කළත් අපිට ගැටුමේ කේන්ද්‍රය විදියට හැම මොහොතකම මුණ ගැහෙන්නේ මම කියන සාධකය. ඇත්තටම මම කියන මානසික ගැටුමට හේතු වන සමාජය හොයාගෙන යනකොට අපිට මේ සමාජයේ විවිධ පුද්ගල ධාරාවන් පුද්ගල කණ්ඩායම් හමු වෙනවා. ඒ තුලත් ගැටුමට හේතු වන කාරණා අතර ඉන්නේ මමම තමයි ගොඩක් වෙලාවට කේන්ද්‍රය විදියට. පුද්ගලයා කෙබඳුද සමාජයත් එබඳුයි. අපි අපේ සමාජ සබඳතාවන් ගැඹුරින් දාර්ශනිකව සරලව විග්‍රහ කරගත්තොත් එහෙම විග්‍රහ කරගෙන ඇවිදගෙන ගියොත් අපිට සමහර වෙලාවට කලාව හරහා සෞන්දර්ය හරහා අපිට පුළුවන්කම ලැබෙනවා බොහොම සුපිපි තැන් හොයාගන්නට. අපි අද කවි 10දී උත්සාහ කරනවා එහෙම සමාජයක් කතා කළ නමක් එක්ක කවි තෝරන්න. ඔබට හුරු නමක් ඇය මං හිතනවා ඊතරම් හුරු මුහුණක් නොවෙන්න පුළුවන්. නමුත් අද සිට බොහෝ හුරු මුහුණක් බවට පත්වේවි. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුබෝධිනී පැලැල්ලගම මැතිනියට ආයුබෝවන්. අතරම මේ මං හිතන්නේ අර නමින් ජනප්‍රියයි කියලා කිව්වහම මේ පහුගිය දවස්වල නිතර ප්‍රවෘත්තිවල පුවත්පත්වල හැම තැනම මේ සුබෝධිනී කියන නම කියවුණා. එහෙම කියවනකොට ඔබතුමීට මොකද හිතුනේ? ඇත්තටම මම එහෙම බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මගේ රාජකාරිය තමයි මම ඉෂ්ට කරේ. මම සාමාන්‍යයෙන් මම ප්‍රසිද්ධියට ජනප්‍රියත්වයට එහෙම කැමති චරිතයක් නෙමෙයි. ඉතින් ඒක ටිකක් අපහසුතාවයට ලක් වුණා කිව්වොත් මම නිවැරදි. ඔව් දැන් ඇත්තටම දැන්
නමින් එහෙම කියනකොට දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රවෘත්ති අහනකොට අපිට ඇහෙනවා මේ ඔබතුමියගේ නම. ඉතින් එහෙම උනයින් පස්සේ අර සුබෝධිනී වාර්තාව කියලා ඇහෙනකොට මේ සමහර වෙලාවට මුළු රටම ඒ දිහා බලාගෙන හිටියා. එතකොට ගුරුවරුන්ගේ තීරණාත්මක ගමන් මඟ නිර්මාණය කරපු කමිටුව විදියට ඒ කමිටුව ඇඳින්නවා. කමිටුවේ සභාපතිනිය මම වුණා. එතකොට ඒ නිසා නිතර නම කියවුණා. නම කියවුණා. ඔව්. ඇත්තටම මේ අපි මේ සුබෝධිනී කමිටු වාර්තාවෙන් පැත්තකට වෙලා අපි කවි ගමනට ආරම්භයක් ගන්න ඉස්සෙල්ලා දැන් ඇත්තටම මේ එහෙම මේ සාහිත්‍යක ප්‍රබෝධයක් ඔබතුමී රැතුණු මුල් පරිසරය පාසල් මතක නිවස ගම මේ වටපිටාවත් එක්ක කොහොමද මේ කවිය කලාවට හුරු වුනේ? ඔව් ඇත්තටම අපේ නිවස මගේ අම්මා විශේෂයෙන්ම අම්මගේ ඒ પરම්පරාව ගුරුවරු. ඉතින් අපේ නිවසේ දැන් අපි පුංචි කාලේ අපිව නැලවෙව්වෙත් ඇත්තටම කවි. තොටිල්ල හැම සුවපිරි, තැද්දේ තාලෙට සරි, අසමින් ගී සුමිහිරි, නිදන්න පුතරන් කිරි ඒ වගේ. ඊළඟට අපි ඒ තුළ අපිව අපේ පෞරුෂත්වය වුන් ගොඩ නැගුවා. විශේෂයෙන් මගේ මාමා ආච්චි අම්මා ඒ සියලු දෙනා. එතකොට ගොඩක්ම කියන්නේ ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුවන්ගේ කවි ගොඩක් වෙලාවට අපිව කියලා ඒ නැලවෙලා ඒ විදිහට මේ කියන්නේ අපේව කවදාවත් අර පහලට කියන්නේ අපිව ගැති මානසිකත්වයකින් තොරව හොඳ පෞරුෂත්වයකින් ඉස්සරහට යන්න ඕන් අපේ මනස හැදුවා. ඉගෙනීම කියන්නේ ඕගොල්ලන් පාඩම් කරනවයි කිය පාඩම් කරන්න කියනවට වැඩිය අපි සමාජයේ කොහොමද පය ගහලා ජීවත් වෙන්නේ කියන එක තමයි උන් හැදුවේ. ඒකම අපේ ගෙදර ලොකු පොත් රාක්කයක් තිබුණා. ওই පොත් රාක්කය අපි හැම වෙලාවෙම පරිහරණය කරනවා. පොත් කඩනවා පුංචි කාලේ ඉතින් එහෙමනේ. ඒවැ කිරොටු වඳිනවා. නමුත් කවදාවත් අපිට එහෙම බැලලා නැහැ. අපි හැමෝම ඒ පොත් කියවුවා. ලොකු පොත් සමහරට උම්මග්ග ජාතකයේ වවුලුව ඒ වගේ දේවල් පවා අපි කියවනවා. තේරෙන්නේ නැහැ. නමුත් කියවනවා. ඉතින් ඒ තුල අද දක්වාම නිදාගන්න ඉස්සෙල්ලා පිටු දෙක තුනක් හරි පොතක කියවන්න අපිට හුරු වෙලා තියෙනවා. යම් පොඩි වෙනස්කම් තියෙනවා දැන් සමාජ ජාල භාවිතේ ඒවා නිසා පොඩි පසුබෑම් තියෙනවා. නමුත් එක පිටු දෙකක් හරි කියවලා මේ නිදාගන්න තියෙන හුරුවක් ඕන් අපිට ඇති කරා බොහොම ගෞරවයෙන් ඒක කියන්න ඕනේ. ඔව් ඇත්තටම දැන් මේ අතීත මතකත් එක්ක ගමන් කරනකොට මේ කවිය කලාව සෞන්දර්යය බොහොම හුරු මතකයක් බවට පත් වෙද්දී අපි හිතනවා මේ කවි කතාවේ අතරමඟ අපිට තව කතා හදාගන්න පුළුවන්කම ලැබෙවි කියලා. ඉතින් ඒ නිසා අපි යමු කවි තෝරන්න. පළවෙනි කවියට වචන මහත්මයා මම තෝරගත්තේ 2015 කැටපත් පෞර නිසා නූතන දිසාපාමොක් කියන කවිය ආර්.එම්. ගාමිණී රත්නායක කිවිදානන්ගේ. එතකොට ඔහු කියන්නේ ඇඳිරිඳු මියදුන තක්සලාවේ කරලි පෙරලි කළ මූසිලි රජ වී සිප්කිරි තැන තැන විකුණනවා. අනේ පින් මදි සාමා අමරලා සිප්කිරි ගන්නට කහවණු නැතිව සොවින් අඬනවා. තැන තැන ඇවිදිනවා. අකුරු අඩු වෙයි වියත් සඳරදි ඉස්කෝලේ කියන කවිය. ඇත්තටම වජර මගේ අම්මා තාත්තා මං අර ඉස්සලා කිව්වා වගේම වුන් සියලු දෙනා ගුරුවරු. මට ඒ ගෞරවය වගේම මම අද මෙතන ඉන්නේ ගුරුවරුන් නිසා. ඒ ගෞරවය නිසා තමයි මම මේ කවි පෙළ ඇත්තටම තෝරගත්තේ. අපි පුංචි කාලේ අපිට ටියුෂන් කියන එක ඒ සංකල්පයෙන් අපි බැහැරයි. බොහොම පොඩ්ඩ දෙයකට තමයි අපි ටියුෂන් යන්නේ. ඉතින් මේ එතුමා කියන්නේ ඇඳිරිඳු මියදුණු තක්සලාවේ. ඇඳිරිඳු කියන්නේ ගෞරවාර්ථයෙන් තමයි මේ කතා කරන්නේ. ඒ ගෞරවාර්ථ පදයක් මේක. එතකොට මෙතුමා මේ ගරු කටයුතු නොමැති තක්සලාවක් ගැන තමයි ඒ කියන්නේ ගුරුවරුන් තමයි. නමුත් ඔවුන් රැකියාවක් සඳහා රැකියාවක් විදිහට තෝරගත්ත ශිල්පයක් තමයි මේ ගැන මේ කතා කරන්නේ. එතකොට ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් අපේ ගුත්තිල මූසිල භූමිකාවේ මූසිල භූමිකාවට තමයි අවතීර්ණ වෙලා තියෙන්නේ. එතකොට ගෞරවනීය වෘත්තිය වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා එතකොට අනේ පින් මදි සාමල අමරලට සිප්කිරි ගන්න. මොකට උන්ට කහවණු නැත්තම් මුදල් නැහැ.
මෙන්න මේ නිසා මේ තක්සලාවෙන් ගන්න තියෙන ශිල්ප ඔවුන්ට සම්පූර්ණයෙන්ම ගන්න බෑ. ඒක නිසා තමයි අකුරු අඩු වෙලා තියෙන්නේ මේ වියත් සඳ රැඳි තක්සලාව. මේක සාමාන්‍ය සිසුන්ට මිලට ගන්න බැරි භාණ්ඩයක් බවට පත් වෙලා. ඉතින් ඇයි අපි අකුරු අඩු කරේ කියන ප්‍රශ්නයක් කවියා විසින් යොමු කරනවා සමාජයට. ඉතින් මම මේ සඳහා පළවෙනි කවිය සඳහා ගීතය විදිහට මම තෝරගත්තේ ඇත්තටම පැන මඩ කඩਿੱති කියන ගීතය. ඔව් ඇත්තටම දැන් ගුරුවරු පිළිබඳව කතා කරනකොට අපි හැමෝම දන්නවා කලින් කලට විවිධ ආකාරයේ කතාබහ සමාජයේ නිර්මාණය වෙනවා. ඉතින් කොහොමුණත් මේ ගුරුවරයෙක් අපි හැමෝටම ඉන්නවා. ඕනම විශේෂ ක්ෂේත්‍රයක අධ්‍යයනකාරයක යෙදෙන ඕනම වෘත්තියක යෙදෙන හැමෝටම ගුරුවරයෙක් ඉන්නවා. එතකොට මේ ගුරුවරයා දෙස සමාජය මොන ආකාරයෙන් හැරී බලන්න ඕනද කියන අදහසත් එක්ක මම කැමති ගීතයට යන්න. ඇත්තටම අධ්‍යාපනය කියන්නේ අපේ සංස්කෘතිය. කොච්චර දුප්පත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණත් තමන්ගේ කන කර තියලා හරි තමන්ට කියන පුංචිම දේ තියලා හරි උගතර තියලා හරි තමන්ගේ දරුවට උගන්වනවා. ඒක තමයි අපේ සංස්කෘතිය. අපි මේ තත්ත්වයේ ඉන්නේ ඒ හින්දාමයි. ඉතින් තාමත් අපේ රටේ ගුරුවරයාට තියෙන ගෞරවය වියකිලා නැහැ. ඒක වියකෙන්නේ නැති වෙන්න තමයි මටත් ඇත්තටම මොනේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නකොට මම කියන්නේ හැමෝටම ඔබේ ගෞරවය ගුරු ගෞරවය නැති කරගන්න එපා කුමන දේ කළත්. ඉතින් අදත් අපි ඕනම අපි මොන තරතරම් වල හිටියත් අපේ ගුරුවරයෙක් දෙකම පහර දිරුවන් දන ගහලා වඳිනවනේ. ඒක ඔබ මම පපනන්නේ ඕනම කෙනෙක් එහෙමයි. ඉතින් ඒ ගෞරවය අපි ගුරුවරුන්ට දෙන්න ඕනේ. ඇත්තටම මේ තක්සලාව කියලා නුවරක් තිබුණා ඉස්සර. ඒ තක්සලාව හිටියේ දිසාපාමොක්වරු. ඉතින් ඒ නිසා තක්සලා නුවර හිටපු දිසාපාමොක්වරු නිකම්ම අය නෙවෙයි ආදරණීය දිසාපාමොක්වරු. ඉතින් ඒ නිසා ඔවුන්ට බොහොම ගෞරවයෙන් අපේ හද නමස්කාරය පුදමින් අපි කැමති පළවෙනි කවියේ පළවෙනි ගීතයට ගමන් කරන්න. අදත් ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සපයන්නේ කවි 10යි. සංගීත අධ්‍යක්ෂණය ඉන්දුනාත් නන්දසිංහගෙන් ගී ගායනයට මුලින්ම අපි ඇරයුම් කරනවා විශාරද රොවින්ද සත්සත්. මඩ කඩිති වැවුතාවනු වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ සාමා අමර විකුණති බස් පොලේ කජු කුමාරෝද පිටුදන් දෙති එයින් මතු උගත මනා ශිල්පය පිල් කඩනු පැතු වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතු
රන් මසු පට පිලි අබරණ උරණ වෙලා සමන් පිච්ච කැකුලියගේ මිලින වෙලා ගුරු නිවහනේ කඳුලට උල් පතක් වෙලා ලොකු හාමිනේ ඇත විතු සිතුවමක් වෙලා පැන මඩ කඩිති වැව්තාවමු වැහි කාලේ පෙන්නා මග නොමග නොඇති යන තාලේ සිත් කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ කාලෙන් කාලෙට භාෂාවක් වුණත් ජීවී බව ලබමින් වෙනස් වෙනවා. ඒක නූතන සිංහලය ගත්තත් ප්‍රාග් සිංහලය ගත්තත් අපට පේනවා දැන් සිංහල භාෂාවක් විදිහට ගත්තාම භාෂාව වෙනස් වෙනවා. හැබැයි කොහොම වුණත් මොන ආකාරයෙන් වෙනස් වුණත් ගුරුවරුන්ගේ ගරුත්වයට ගෞරවයට අකුරු අඩු වෙන්න බැරි බව නැවතත් මතක් කරමින් අපි එනවා දෙවන කවිය හොයාගන්න සුබෝධිනී ප්‍රැල්ලගම මැතිණිය එක්ක කවි තෝරන කවි ගමන් වගේ අපි සාමාන්‍යයෙන් මේ ඔබතුමියන් නිතරම hina වෙලා ඉන්න කෙනෙක් කොයි වෙලාවෙත් බලවත්. ඉතින් හසිත ගුණය කියන එක හසිත මද හසිත අවහසිත ගුණ අපි එහෙම පෙන්නන හිනාවල් වලින් ගොඩාක් අය කියවෙනවා. දැන් මුහුණු කතා තියෙන හිනාවල් එක්කම ඇදිලා බැඳිලා. ඉතින් අර මුහුණේ ලියවෙන කතාවන් අතරේ ඔබතුමිය අපිට තෝර දෙන කවියත් මද සිනහ කවියක්. ඔව්. තෝරගත්තේ කෝමලනී කාව්‍ය සංග්‍රහයේ ලාල් හැගොඩ මහත්මයාගේ මද සිනා කියන කවි පන්තිය. මහා වැස්සේ ඈ එන්නේ හිමින් පෙළයි මා වැස්සට විකසිත වන පියුම් වැස්ස පළපොණු එපා මේ පෘථග්ජන මිනිසා තෙත බරිත වූ උණුසුම් යගෙල සීතලට දැනිය යුතු මා දෙතුල එහෙනම් හඬාගෙන වටවැස්ස කුඩා දිය කඳුරක්ව පොළොව බඳ පිරිමදිමින් සෙමෙන් පහත් බිම් සොයා යයි සියුම් සොර නගමින් සිනා පොදක් නැති සරාගී දෙතොලක් අඩ හෝරාවකින් ඒ දෙතොල මත මද සිනා කවියක් තෝඩුව කරැඳි දිය බිඳක් ඉන් ලිහි බිම පතිත වේ. ඇත්තටම මේ කවියේ මං හිතන්නේ සමස්ත අර්ථයම තියෙන්නේ මේ අන්තිම පදපේලි දෙකෙන්. එතකොට මේකේ තියෙන පුංචි පොද වැස්සක මේ කවියා ඉන්නකොට ඔහුට පේනවා කෙනෙක් ඇය එනවා. ඇය එන්නේ හිමින් බොහොම. එතකොට ඔහු තුල සතුටක් මෝදු වෙනවා පුංචි පියුමක් වගේ. නමුත් ඔහු ප්‍රාර්ථනා කරනවා මම පෘථග්ජන මිනිසෙක් මාව පොළඹවන්න එපා පෙරදි දෙයකට කියලා. ඒ උනත් මේ වැස්සත් එක්ක එන ශෘංගාර රසය ඊළඟ පේලිවල තියෙන අතරම ශෘංගාර රසය තෙත බරිත උනාට තම ගෙල සීතලට දැනෙන්න ඕනේ දෙතොල. නමුත් උණුසුම් වෙලා. ඔහුගේ හැඟීම් අවදි වෙන ආකාරයක් තමයි අපිට මෙතන පෙන්වන්නේ. එතකොට වැස්ස හෙමින් වැටුණත් මේ පුංචි පුංචි වැහි බිඳු එකතු වෙලා පුංචි දේ කඳුරක් ගලාගෙන යනවා. කොහොමද? අපේ පොළොව ගැන කතා කරනකොට මහී කාන්තාවට තමයි අපි කතා කරන්නේ. මහී කාන්තාවට තමයි සමාන කරන්නේ. ඇගේ බඳ බොහොම සෙමින් පිරිමදිමින් ගලා යන දිය කඳුරක්. අපි දන්නවා දිය කඳුරක් ගලනකොට පුංචි පුංචි සොර තමයි ඉපදෙන්නේ. පුංචි සංගීතයක් ඉපදෙනවා. ඒ ඉපදෙමින් තමයි මේ ගලාගෙන යන්නේ. නමුත් මේ ඔහුට ඇය තැන් ළඟ ගෙන එනකොට ඔහුට පේනවා
සරාගී දෙතොලක්. නමුත් සිනා පොදක්වත් නැහැ. ඇය ඉන්නේ බොහොම පීඩනයට ලක් වෙලා. අඩ හෝරාවකින් හැබැයි ඒ දෙතොල මත පුංචි සිනාවක් එනවා, මද සිනාවක්. ඒ උනාට ඒ අඩ හිරා එතර එන්නේ ඇත්තටම සිනාවක්ද? තෝඩුව කරන්දි දිය බිඳක් ඉන් ලිහි බිම පතිත වෙනවා. ඇගේ දෙනෙතින් කවියා නොකිව්වට දෙනෙතින් පිදෙන කඳුළු බිඳක් තමයි මෙතන තියෙන්නේ. කඳුළු කතාවක්. මේ ඔක්කොම තුළ ශෘංගාරය ඔය සියලු දෙනා දේම එක්කම අපිට පෙන්වන්නේ කඳුළු කතාවක්. ඉතින් මේ තමයි අද සමාජයේ අපි නොපෙනෙන, අපි සමහර විට හිතනවා ඒගොල්ලෝ හොඳට hina වෙලා ඉන්නවා, ඒගොල්ලන් හොඳට මේකප් කරනවා, ස්රූපලාවන්‍ය වැඩ කරගෙන එහෙම ඉන්නවා. නමුත් ඔවුන්ගේ සිනාපිරි වත මත යට තියෙන්නේ ඔවුන්ගේ බොහෝ කඳුළු කතාවක්. ඉතින් එවැනි ඒ අහිංසක ජීවිත වෙනුවෙන් තමයි, ඒ කියන්නේ ඇත්තටම අපේ ගොඩක් අය කාන්තාවන් මේ වගේ තත්ත්වයකටපත් මේව වෙන්නේ. ඒ ඔවුන් වෙනුවෙන් තමයි මම දෙවැනි කවිය මදසිනා තෝරාගත්තේ. අතරම මේ හැගොඩ කවියා බොහොම ලස්සන කවි එලි දල්වනවා මේ પરම්පරා ගුණයෙන්ම. මොකද හැගොඩ પરම්පරාවෙන් හැමෝම කවියෝනේ. ඉතින් ලාල් හැගොඩ කවිය අපට මුණ ගැහෙනවා කොමල්නී කවි පන්තියෙන්. අපි දැන් ලාල් හැගොඩ මහත්මයාගේ පියා වින්සන් හැගොඩ මහත්මයා කවියෙක්. එතකොට අනුර හැගොඩ, මෙහෙම හැගොඩ પરම්පරාවේ පවුලේ ඉන්න ගොඩාක් අය කවි ලියනවා. දැන් ලන්ඩන් කවි සංග්‍රහය එහෙම පළ කරන අනුර හැගොඩ මහත්මයාත් අපිට මතක් වෙනවා. ඇත්තටම මේ නවතම කාව්‍ය කෘතියක්. කොමල්නී අපිට පුළුවන් දෙවෙනි කවියේ දෙවෙනි ගීතය අහන්න යන්න. අඳුර මැදින් ඉරි පොද වැහි වැටෙන වෙලේ මහා ඇවිදන් යන්නට ඔබ සිටියානම් මන්දාරම් අඳුර මැදින් ඉරි පොද වැහි වැටෙන වෙලේ මහා ඇවිදන් යන්නට ඔබ සිටියානම් යන්නට බැරි කුඩේ යටින් ඔබේ ළඟින් තනියමවත් යන්නට බැරි කුඩේ යටින් ඔබේ ළඟින් නොතෙමි තෙමි සතුටින් යන්නට තිබුණා මන්දාරම් අඳුර මැදින් ඉරි පොද වැහි වැටෙන වෙලේ මහා ඇවිදන් යන්නට ඔබ සිටියානම්
ඔබේ දැසට එබී බලා මග යන එන අයට හොරින් ඔබේ දැසට එබී බලා කොපුලේ වැහි බිඳුවක රස බලන්න තිබුණා බලන්න තිබුණා බලන්න තිබුණා මන්දාරම් අඳුර මැදින් ඉරිපොද වැහි වැටෙන වෙලේ මහා ඇවිදන් යන්නට ඔබ සිටියානම් ඔබ සිටියානම් කවියට කලාවට හැම මොහොතකම හිතවන්ත කම්පාන ඩාලි බට්ලර් සමාගම මව් දෑතට සෙනෙහසෙන් තිල්න කරන බබල් සේදුම් කුඩු සමග අදත් කවි 10. කෝමාරිකා සිසිල ඇති බබල් රෙදි සෝදන පටු ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි. බබල් රෝස සුවඳයි. හිතවතුනි අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්න අපිත් එක්ක එකතුලා ඉන්නේ සුබෝධනී පැලැල්ලගම මැතිනිය. එතුමිය අපිට තෝරා දෙන කවි අහමින් විඳිමින් යන ගමනේදී අපි එනවා තුන්වෙනි කවියට. කොමත් කවියට එහි මාතෘකා ඉක්ම යාමට අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට වචනයෙන් පැවසීමට අසීරු වන්නා වූ සමහර වෙලාවට කවිය උත්සාහ කරන්නේ වචනයෙන් පවසන්න අසීරු දේවල් වල පමණ ඉක්මවා ගිහිල්ලා අපට පෙන්වීම. රබින්ද්‍රනාත් tagore මැතිතුමන් වැනි මහා කවියෝ හැමතිස්සෙම ප්‍රකාශ කළේ කවියට සීමාව ඉක්මවා යාමටයි අත්‍යවශ්‍ය කියලා. ඉතින් එහෙම සීමාව ඉක්මවල යන කවියෝ අපට මුණ ගැහෙනවා. අපි එනවා තුන්වෙනි කවියට පස්සට. තුන්වෙනි කවිය විදිහට මම තෝරගත්තේ මහින්ද ප්‍රසාද් මස්සෙඹුල මහත්මයාගේ ඇහි පිහන් ඇහැරිලා කියන කාව්‍ය සංග්‍රහයේ සෙනෙහි අරණ කියන කවිය. සද පොළව මත තියපු මුදුපා රටාවේ හුරු පුරුදු ගතියක් තියේ. දුරු රටක අහසේ ඝන අඳුරු තීරේ තරු අතර කඳුලක් දිලේ. අලියුමට බිය වූ පපුවෙන් සෙමෙන් රැය ගැහෙන සුසුමක් හෙලයි. ඔබ වෙසෙන මතකයක දලුලන රැහැන් සිත් නහර අලුතෙන් ගොතයි. ඔබගින්ම හිමි වූ කවියකට ඉඩදී විශ්වයම නිහඬව හිඳි. සීතල සිනාවක් ඈතින් ගලාවිත් ජීවිතය පොඟවා තබයි. මස්සිඹුල මහත්මයා මේ කවිය ලියන්නේ මට පේන විදිහට මේ සෙනෙහි අරණේ ප්‍රේමය කියන්නේ ආරණ්‍යයක්. ආධ්‍යාත්මික වූ ප්‍රේමයක් කියන්නේ නිසලයි ගැඹුරුයි. ඒ හැඟීම් ගොඩක් වෙලාවට පිටට පේන්නේ නැහැ. හැඟීම් තියෙන්නේ ඇතුලේ. සමහර දේවල් තියෙනවා අපිට අහිමි වුණාම තමයි අපිට ඒ දෙයි තියෙන වටිනාකම හරි විදිහටම තේරෙන්නේ. එතකොට මේ ඇහි පියන් නැහැරිලා කියන කාව්‍ය සංග්‍රහයේ කවියා කියන්නේ එයා දුර රටකට ගිහිල්ලා. හැබැයි එයාට මේ මව් රටේදී වගේම ඒ රටේදී පොදු වෙච්ච දේවල් තියෙනවා. එකක් තමයි සඳ. සඳ පොළොව මත තියපු පාසටහන්. සඳ එළිය පොළොව මත වැටෙනවා. ඒ තමාවින්දි සඳ එළිය ඔහුට ඒ රටේදීත් අත්දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඔහුට අර තරු අතරේ තරු දිලිසෙනකොට ඔහුට හිතෙනවා මේ කඳුළු බිඳුවක් වැටෙන කඳුළු බිඳුවක තියෙන දිලිසීම. ඒ වගේම තමයි ඔහුට හිතෙනවා පස්සෙන්ද උදේට සාමාන්‍යයෙන් අලියම අපි කියනවනේ උදෙන්ම ඇහැරෙනවනේ. මේ රැය සිහිපත් වෙනවා. රැයේදී ඔහුට අලියම සිහිපත් වෙනවා. ඔහුට ඒ සිහිපත් වෙලා වේගවත් සුසුමක් හෙලනවා. ඒ හෙලන්නේ ඇය ගැන මතකය සිහිපත් කරමින්. ඇකින් ඒ කියන්නේ ඔබගින්ම හිමි වූ කියන්නේ ඇගින්ම හිමි වෙච්ච කවිය. ඉඩ දීලා මේ විශ්වයම නිහඬවම ඉන්නවා කියලා තමයි කවිය මෙතන කියන්නේ. සීතල හිනාවක් ඔහුට හිනාවක් යනවා තමයි. නමුත් එහි හැඟීම් බර කියන්නේ උණුසුමක් නෙමෙයි. නමුත් සීතල කඳුලක් ඔහුගේ දෙතින් ගලා යනවා. ඇය සිහිපත් වෙලා. හැබැයි මේ මතකය තමයි ඔහුගේ ජීවිතය කටෝක නැත්තම් වියලි බවෙන් මිදිලා
පොඟවලා තියන්නේ නැත්තම් තෙත් බවට පත් කරන්නේ. එහි තියන්න හැරිලා සෙනෙහි අරනේ ඇත්තටම මේ තමාට හිමි වූ දෙයක් අහිමි වූ මොහොතේදී තමාට දැනෙන වටිනාකම තමාට මෙතෙක් නොදැනුණු වටිනාකම ඔහුට සාක්ෂාත් වූ මොහොත කියලයි මට පේන්නේ. ඇතරම මේ මහින්ද ප්‍රසාද් මස්සිමුල කියන කවියා හැම මොහොතකම කවිය ඇතුළට ගන්න විෂයික ලෝකයට යටින් ගමන් කරන සහ ඔහු පෙන්වන ලෝකයේ හරි ප්‍රබලයි. ඒ කියන්නේ කාව්‍යයේ යටිපෙළ ඊටාම පුළුල් අරුතෙන් අපට මතු කරලා දෙනවා. මොකද තනියම විඳින්නට හරි අමාරුයි. මොකද හුදකලාව දැනෙන්නට නම් ප්‍රේමයේ මිහිර බෙදලා තියෙන්නට ඕන. නැත්තම් තනිකමයි හුදකලාවයි අපට හරියට ඉරකින් වෙන් කරගන්න බැරි වෙනවා. විශ්වයම නිසල්මන් සිනාපාන මොහොතක අපිට පුළුවන් මේ කවිය විඳිමින් තුන්වැනි කවියේ තුන්වැනි ගීතය අහන්න යන්න. අද අපිත් එක්ක ගී ගයන්නට එකතු වෙනවා විශාරද මයුරි කාංචන.
හිතේ පිළිසිඳ ගන්න කවියක් අකුරු මතින් වචන බවට පත්වෙලා සමහර වෙලාවට හිතේම තියන්න පුළුවන් සමහර විටක එය කඩදාසියක් මතට අච්චු අකුරු ඔස්සේ පැමිණෙන්නත් පුළුවන්. සීගිරි ගලේ මිනිස්සු කවි ලියා තිබ්බා. ඒවා පස්සේ කාලෙක මිනිස්සු කියවමින් රස විඳිමින් ඒ යුගය සහ යුග මතක හොයායන්නට භාවිතා කළා. තල්පත්වල කොයි තරම් තැන්වල කවි ලියවිලා තියෙනවද? ඉතින් එහෙම තැන්න යන කවි ලකුණු එකතු කරපු තැනකින් තවත් කවියක් ඔබතුමිය අපට මුණ ගැස්සෙනවා. ඇතරම 2015 කටපත් පවුර තමයි මම ඊළඟට තෝරගත්තේ. කොළඹ විශ්වවිද්‍යාලයේ වකට අධ්‍යාපනය ලැබපු නිර්මාණී බණ්ඩාරනායක කියන කිවිඳිය ලියපු කටපත් පවුරේ තවපු සටහනක්. මම කැමති ඔය කැටපත් පවුර කවි එකතුව අතපත් වෙන්නේ කොහොමද කියලා. දැන් කැටපත් පවුර හැදෙන්නේ කොහොමද? මේ කවි ටික මේ පොතට ආපු පාර පිළිබඳව පොඩ්ඩක් කිව්වනම් මම හිතන වටිනකමක් හැදේ. අපිට සංස්කෘතියක් වගේ තිබුණා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ශාලාවේ පරිශ්‍රයේ තියෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන එක අපේ සංස්කෘතියක් වගේ. එදාට යන්න බැරි වුණොත් නිකන් ලෙඩක් හැදිලා වගේ අසනීපයක් වෙලා වගේ දැනෙනවා. ඉතින් මම අනිවාර්යෙන්ම එක දවසක් නිමාඩුව අරගෙන මේක විඳින්න ඕනේ. නැත්නම් වැඩක් නෑ අතරම. කොච්චර පොත් කඩේකට ගිහිල්ලා ගත්තත් මේ ප්‍රදර්ශනයෙන් ගිහිල්ලා අර පාඨකයෝ අතරේ රැඳිලා ලේඛකයෝ අතරේ ඒ වැඩමුළු වල ටික ටික හරි වෙලා ඉඳලා ඒ විදිහට පොඩ්ඩක් හරි මේ අතරේ කටපත් පවුරකුත් ඔවුන් නිර්මාණය කරනවා. කටපත් පවුර තියෙන කවියන්ට. සීගිරි කටපත් පවුර. ඉතින් මේ කටපත් පවුරේ තිබුණ එක මේ පොතක් විදිහට ඔවුන් ප්‍රකාශයට පත් කරනවා. මේ පොත ඇත්තටම මම බොහොම ස්තුතිවන්ත වෙනවා. අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ එවකට හිටිය අතිරේක ලේකම් ජයම්පති කියන මහත්මයා තමයි මගේ අතට මේක පත් කරේ. ඉතින් මේ කටපත් පවුරේ ඇත්තටම තිබුණ විවාහකයාගේ පෙම්වතිය කියන කවිය තමයි මම ඊළඟට තෝරාගත්තේ. එහිදී නිර්මාණී බණ්ඩාරනායක කියනවා ලොවම ගරහන සිතින් විඳවන අසම්මතයක පංගුකාරිය. මෙරක් පරදන පෙමක් උපදන නොකිව් කවියක අයිතිකාරිය. ඇත්තටම මේ අපි කියන්නේ අපි මේ ප්‍රේමය ගැන කතා කරනකොට මේ ප්‍රේමය කියන්නේ භාව ප්‍රකාශයක්. භාව ප්‍රකාශයක් අපි විද්‍යාත්මකව කියනවා නම් මේක හෝමෝනමය ක්‍රියාවලියක්. නමුත් මේ භාව ප්‍රකාශයට කිසිම සීමාවක් මායිමක් නැහැ. ඕන කෙනෙකුට ඕන කෙනෙක් වෙනුවෙන් ආදරය ප්‍රකාශ කරන ආදරය කරන්න පුළුවන් ඇත්තටම. නමුත් පස්සේ කාලවලදී මේ ආදරය නැත්තම් ප්‍රේමය කොළ කෑලි වලට ලියා තියන්න ගත්තා. අන්න එතෙන්දී සීමා පැනවුණා. එතකොට විවාහය කියන්නේ අන්න ඒක. එතකොට විවාහය තුළ මේ ප්‍රේමය ඇති වෙනවද කියන එක ගැටලුවක් එක්ක ඒක සමාජ සම්මතයක් බවට පත් වුණා. ඒ වගේම මේ ප්‍රේමයට තවදුරටත් සමාජයේ විසින් සීමා පනවල ඒක තීව්‍ර කරා. බලය, ධනය, කුලය, ඒ වගේ සමාජ සම්මතයන් වැදගත්කම් ඔය වගේ දේවල්. නමුත් ඒවා නෙමෙයි ඇත්තටම අපිට පේනවා දැන් දස්කොන් ප්‍රමිලා ගැන ඊළඟට මෑත ඉතිහාසයේදී චාල්ස් කුමාරු කැමිලා මේ ඒ යුවල ගැන තව අපි නොදන්නා ගොඩක් දේවල් මේ තුල තියෙනවා ඇත්තටම. එතකොට මේ විවාහකයකට පෙම් කරන්න බැරිද? නමුත් ඔහුත් ඇයත් පෙම්වතුන්. එතකොට මේ විවාහකයාගේ පෙම්වතිය කියන්නේ පෙම්වතියක්. ඔවුන්ට මේ සීමා වැටකඩලු කොළ කෑලි නීති මේ මොනවා තිබුණත් ඔවුන්ට ඒක බන්ධනයක් පමණයි. මේ සීමාවක් නැහැ. එතකොට ඔවුන් නිදහස හඹා යනවා. හැබැයි මේක අසම්මතයි. ඒක නිසා අසම්මතයක පංගුකාරියක්. ඔවුන් හැම වෙලාවෙම අපහාසයට උපහාසයට සමාජයේ ලක් වෙනවා. ඒ වුණාට මේක මෙරක් පරදන. මහා මෙර කියන්නේ මහා පරිවර්තයක්නේ. මේකත් පරදන පෙමක් උපදවනවා ඔවුන්. මේක කාටවත් පේන්නේ නැහැ. ඒක නිසා මේක කවියක් විදිහටවත් වචන වලටවත් ගලපන්න බෑ. ඒක නිසා තමයි නොකියු කවියක පංගුකාරියක් බවට ඇයපත් වෙන්නේ. ඉතින් මම කියන්නේ මේ ප්‍රේමයේ සීමාවන් අපි විසින් මං හිතන්නේ සමාජයේ විසින් පැනෙව්වට ඒකට සීමාවක් නැහැ. ඔවුන්ට අපහාස කරාට ඇත්තටම එය සාමාන්‍ය
සමාජ කියන්නේ මනෝභාවයක් පමණයි. ඔව් ඇත්තටම මේ කැටපත් පවුරේ නිර්මාණ ලියපු අය කවි පොතකට නිර්මාණ ගන්න බොහෝ වෙලාවට නොහැකි අය. එතකොට ඔවුන් ප්‍රදර්ශනය නරඹන්න ඇවිල්ලා එතන තියෙන හිස්කොලයක් අරගෙන Tamanගේ ඒ මොහොතේ පහළවන සිතැඟියාවන් ලියා පළ කරයින් පස්සේ ඒවා සංග්‍රහිත කළා. මම හිතන්නේ එතන ලියන කවි දසදහස් ගණනකින් තෝරාගත්ත කවි තමයි මේ කැටපත් පවුර කියන කෘතියේ පළ වෙන්නේ. මේ කෘතිය වසරෙන් වසරට ඔබතුමිය වගේ මමත් එකතු කරනවා. ඉතින් බොහොම ආසාවෙන්. මොකද දිවයිනේ විවිධ ප්‍රදේශගත කවියෝ, කිවිඳියෝ මේ පොතට කවි ලැබෙනවද නැද්ද කියලා උන් දන්නෙත් නැහැ. එහෙම හිතන්නෙත් නැහැ. උන් මේ වෙලාවේ ලියලා යනවා. සමහර ලාවට මෙහෙම මුද්‍රණයක් එලි දක්වලා දන්නෙත් නැහැ. හැබැයි ඒ තරම් දක්ෂ කවියෝ අපිට කැටපත් පවුර කෘතියේදී හමු වෙනවා. ඉතින් මේ වසංගත සංස්කෘතිය අපේ පොත් සංස්කෘතියෙන් මෑත් කළා තියපු නිසා දැන් අපිට ඒවා ඈත් මෑත් වෙලා ඒ කැටපත් පවුර මං හිතන්නේ වසර කීපකින් මුද්‍රණය වුණෙත් නැහැ. ආයෙත් එහෙම කාලයක් ලැබේවා කියන බලාපොරොත්තුවෙන්ම අපිට පුළුවන් 4 වෙනි කවියේ 4 වෙනි ගීතය අහන්න විශාරද මයුරි කාංචන සමග.
අද කවි 10ට ගිදහක් වැඩසටහනේ කවි තෝරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුබෝධිනී පැලැල්ලගම මැතිනිය සමග. අතරම අපි දන්නවා අලුතෙන් නිර්මාණය වෙච්ච යන්ත්‍ර සූත්‍ර ගොඩක් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. විශාල පරිමාණයේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කරන්න මේ යන්ත්‍ර සූත්‍රය යොදාගත්තයින් පස්සේ මානව ඉතිහාසයට උදා වුණා නව යුගයක්. 18 වන සියවසේ ඉඳලා නිමැවුම් යාන්ත්‍රික වෙනවා එක්කම අපිත් යන්ත්‍ර උනාදෝ කියලා හිතන තරමට මේ යුග පෙරළිය විප්ලවීය වෙනවා. මම හිතනවා ඔබතුමිය එය සබැඳි කරගන්නා කවියක් අපට තෝරා දෙනවා. ඔව්. මම ඊළඟට තෝරාගත්තේ 1946 දී මුද්‍රණය වෙච්ච පී.බී. අල්විස් පෙරේරා මැතිතුන්ගේ වේදනාව කියන කවි පොතේ එන කම්කරු පවුල කියන කවි පැදි පෙළෙහි එක කවියක්. මොකද මේ කවි තියෙනවා ගොඩක්. ඒකෙන් එකක් පෙන්වත් පවුල රැකුමට වෙරකින් යෝද උම්බල කඩ වැටක් මෙන් ඉල ඇටපෑද යම්තම් සිඟා එයි මොහු මොනවාද කම්කරු ජීවිතයේ අවසානය මෙයද. කම්කරුවෙක්ගේ ජීවිතය ගැන මං හිතන්නේ හොඳම පැතිකඩක් එන පදපේලි 4ක් තමයි මේ කවියෙන් කියවෙන්නේ. මේ කවියේදී ඇත්තටම අපි දන්නවා මේ පවුල රකින්නේ පියාණන්. එතකොට මේ කම්කරු පවුලේ සම්පූර්ණ බර එන්නේ එතුමට. මේ පියා තමන්ගේ පෙම්වත් පවුල තමන්ගේ ආදරණීය පවුර රැකගන්න ඔහුට යෝධ බල යෝධ ශක්තියක් තියෙනවා. හැබැයි මේ ගත්තේ නෙමෙයි සිතේ ශක්තියක් තමයි ඔහුට තියෙන්නේ. ඒ පවුල ජීවත් කරන්න ඔහු මේ වීරය ගන්නකොට ඔහුට මං හිතන්නේ එදා වේලවත් හරියට කෑමක් නැහැ. ඔහුගේ ඒ ශරීර ස්වરૂපය කියවෙනවා උම්බල කඩ වැටක් මෙන් නිල ඇටපෑද. උම්බල කඩ අපි දන්නවා කවුද කොහොමද කියලා. ඒ උම්බල කඩ වැට දැන් මේ මෙතුමා කොච්චර කෙට්ටු වෙලාද කියන එක, කුෂ වෙලාද කියන එක. ඔහුට හරි පෝෂණයක් නැහැ. නමුත් ඔහු පෙම්වත් පවුල රැක ගන්න බොහෝ විරවීරය දරනවා. ඔහුගේ මේ යෙදුම උම්බල කඩ කියන යෙදුමත් එක්ක බොහෝ කටුක බව මට පේන්නේ සංකේතවත් කරනවා. ඔහු එදිනෙදා සිඟානොකා ජීවිතය රැකගන්න ඔහුට කිසිම සැපක් නැහැ. යම්තම් සිඟායි මොනවාද. ඔහු මොනවා හරි අරගෙන එනවා. කොහෙන් හරි අරගෙන එනවා. මොකද ඔහුට ලැබෙන්නේ සොච්චම් කටුපක් දීමනාවක්. කම්කරු ජීවිතයේ අවසානය මෙහිද. ඇත්තටම ඔහු පටන් ගත්ත දවසේ ඉඳලම ඔවුන් ඉන්නේ එකම තැන. කොත් හැමදාමත් පහන්සි වෙනවා. හැමදාම දාඩිය මුගුරු හෙලනවා. හැමදාමත් කීය හරි හම්බ කරනවා. හැබැයි ඒ පවුල එතනින් එහාට යන්නේ නැහැ. මොකද හම්බ වෙන සොච්චම කෑමට තමයි යන්නේ. මං හිතන්නේ අපේ රටේ විතරක් නෙමෙයි මේ කම්කරුවන් පිළිබඳව තියෙන දුක්ඛිත කතන්දරේ හැම තැනටම පොදුයි. මං හිතන්නේ රුසියාවේ විප්ලවයත් එක්ක යම්කිසි මට්ටමකට වුණ ආවා. නමුත් අපේ රටවල් වල අපේ මේ වගේ පවුල් ඒ කියන්නේ මේ කම්කරුවන් වගේ අයව යොදවගන්නේ මොකක් හරි ඡන්දයක් එනකොට. ඡන්දයකට තමයි ඕනේ. අපේ රටේ අපි මොන දේශපාලන පක්ෂයේද ඒද වීද සීද කියන එක නෙමෙයි. නමුත් අපේ රටේ හැම වෙලාවෙම ප්‍රශ්න දුක්ඛම් කටළු තමයි මාකට් කරන්නේ. ඒව තමයි මේ වෙළඳ පොළට යොදන්නේ. ඒව තමයි හොඳ වෙළඳ භාණ්ඩ වෙන්නේ. කවදාවත් මේ තත්ත්වෙන් එළියට එන්න අපිට කවදාවත් හම්බ වෙලා නැහැ. ඒ අපිට සම්පත් නැතිකමවත් අපේ වෙන අඩුපාඩුකමක්වත් අපිට තමයි මං හිතන්නේ අපේ රටේ තමයි හොඳම සම්පත් ටික තියෙන්නේ. මොළ ටිකද, බුද්ධිමතුන් ටිකද, පරිසරයද, වෙනත් සම්පත්ද හැමදේම තියෙද්දි අපි පහලින් ඉන්නවා කියන්නේ අපේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. මේ වගේ අයට අපි බොහොම කැමති මොනවා හරි දෙන්න. ආධාරයක් කරන්න හරි කැමති. අපේ රටේ මිනිස්සු හරි කැමති දන් දෙන්න. මොකද දන් දීලා පින් සිද්ධ කරගන්නේ අර මිනිස්සු දුප්පත් නිසා.
නමුත් ඒ මිනිස්සයාට බිලී පිත්තක් දෙන්න, මාළුවෙක් දෙන්න කැමති අපි. බිලී පිත්තක් දෙන්න කැමති නැහැ. ඒක නිසා තමයි මේ මිනිස්සු හැමදාම ඉන්නේ සමාජයේ යටිතලේ. මට මේ ගිය සතියේ වෙච්ච දෙයක් ඇත්තටම වජිර මම මේක කියන්න ඕනේ. මම කිව්වා ගුරුවරුන් ගැන අපි පළවෙනි කවියේදී කතා කරද්දී ඔවුන්ගේ ගෞරවය තියන්න ඕනේ කියලා. එක දරුවෙක් හරිම දුප්පත්. ඒ දරුවාගේ පියාණන් හිතාම දුප්පත් අය. ඔහුට වෙනත් ඉස්කෝලේකට යන්න, ඔහුගේ දරුවාට ඉස්කෝලේකට යන්න අවස්ථාවක් ආවා. මේ අවස්ථාව ආපු වෙලාවේ දවස් 2-3ක් වුන් කුලී වැඩ ඇත්තරම කරන්නේ. වෙන සත්සාවක් නැහැ. මාසේ අන්තිමට අපිට වගේ වැටිකුවක් හම්බ වෙන්නේ නැහැ. දවස් 2-3ක්ම රස්තිය අදු වෙලා අන්තිම දවසේ ගියාම අස්සීම දෙන්න බැහැයි කියලා කිව්වේ අදාළ විද්‍යාලයේ විදුහල්පති. ඊට පස්සේ මමත් ඇත්තටම මේකට මැදිහත් වුණා. ඊට පස්සේ කොහොම හරි ඊළඟ දවසේ දීලා තියුණා රස්තිය අදු කරලා. සෑහෙන වෙලාවක් ගිහිල්ලා දීලා තියුණා. ඒ වෙලාවේ මට ඒ ගැන එච්චර ලොකු හැඟීමක් ආවේ නැහැ. නමුත් මට ආරංචි වුණා. ඒ වෙලාවේ කියලා තියුණා මේ දරුවට වෙන දේ බලා ගන්න කියලා. ඒ තත්ත්වයට අපේ රටපත් වෙලා තියෙනවා. ඒ දරුවා ඉගෙනගෙන ඒ පවුල ගොඩ දා ගන්න පුළුවන් වෙන්න තමයි අපි දෙන්න ඕනේ. නමුත් මේ පුද්ගලයා කියන්නේ ඕනම සමාජයක ඉන්නවා අර කළු කපුටෝ ඉන්නවා. කළු කපුටෝ හැමතැනම ඉන්නවා. නමුත් කපුට කියන්නේ නම් කසල සෝදකෙක්. නමුත් අර කළු චරිත ඉන්නවා. මේ එක කෙනෙක්. ඉතින් මේ දරුවව කොහොම හරි ඉස්කෝලේකට දාගන්න පුළුවන් වුණා. එවුන් ඇතර මේකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම පින් දෙනවයිලු. ඉතින් එහෙම එහෙම තත්ත්වයකට අපේ සමාජයේපත් වෙන්න මොකද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. අපි බෞද්ධ පරිසරයක අපේ බෞද්ධරයක් ඉන්නේ බෞද්ධයෝ. එතකොට අපිට මේ තත්ත්වෙන්ම තියාගන්න ඕනේද මේ උන්කොල්ලන්ව? මේ තත්ත්වෙන් ඇයි අපිට එළියට එන්න බැරි කියන ඇත්තටම හිතේ කටුවක් ඇනෙන කතාවක් නිසා තමයි මම මේ කවි කප්පෙලිය තෝරගත්තේ. කවදාවත් කෙනෙක් තමන් ඉන්න තැන ඉන්න ඕනේ නැහැ. තමන් ඉන්න තැනින් අඩියක් හරි ඉදිරියට එන්න අපි අපේ සමාජයෙන් ඉගෙනගත්ත අපේ ඒ සමාජයෙන්ම දේවල් අපි සම්පත් උපයාගත්ත අපි ඔවුන්ට උදව් වෙන්න ඕනේ. ඒ සමාජයෙන් තව ටිකක් ඔවුන් උඩට උස්සලා තියන්න. හොඳයි. අතරම කවි රස විඳින සමාජයක් නම් එහි ජීවත් වෙන මිනිස්සුන්ගේ හැඟුම් වලට නව හැඩතල වලින් නව රටාවන් නිර්මාණය කරලා දෙන්නට ඕන. මොකද මේ අදහස් එකට අරගෙන අලුත් හැඩයකින් සිතුවිලි ධාරාවක් නිර්මාණය කරගන්නට ඕන. කවියාගේ හැඟුම පළ දැරුවා වෙන්නේ ඒ වෙලාවට. ඇත්තටම පී.බී. එල්විස් පෙරේරා කවියා 1940 ගණන් 46 දී ලියපු 46 ලියපු කවිය අදටත් අපිට ගැළපෙන සමාජ කාරණා නිර්මාණය කරනවා නම් අපට අලුත් හැඟුම් උපද්දන්නට අලුතෙන් හිතන්නට කාලය ඒ තුලම තිබෙනවා යයි මතක් වෙනකොට අපිට ආයේ හිතමින් මේ සමාජය වෙන තැනකට රැගෙන යන්නට පුංචි හෝ උත්සාහයක් දරන්නට හිතෙනවා. මොකද එහි මූලිකයා වෙන්නේ මම බව අපි මුලින්ම කියපු නිසා. අපි යනවා කවියේ ගීතය හොයාගෙන. අහස කුසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ. අහසේ මාලිගා දැනුවට අපි පොළොවේ සිටින්නේ. අහස කුසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ. අහසේ මාලිගා දැනුවට අපි පොළොවේ සිටින්නේ. යනකොට අපි පොඩියට පෙනෙන්නේ. නම් කැටයේ අත්වාරුව විත්ති දිගේ නගින්නේ. විත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ. අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ.
අහසේ මාලිගා දැනුවට අපි පොළොවේ සිටින්නේ අහස කුසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ අහසේ මාලිගා දැනුවට අපි පොළොවේ සිටින්නේ කලංචියේ කිරි කිරියයි අපේ දුකට හඬන්නේ සිමෙන්ති කඳුලින් දිය කර සත් මහලයි තනන්නේ කලංචියේ කිරි කිරියයි අපේ දුකට හඬන්නේ අහස කුසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ අහසේ මාලිගා දැනුවට අපි පොළොවේ සිටින්නේ අහස කුසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ අහසේ මාලිගා දැනුවට අපි පොළොවේ සිටින්නේ කෝමාරිකා සිසිල ඇති බබල් රෙදි සෝදන කොටු ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි. බබල් රෝස සුවඳයි. එකම සිදුවීම දිහා වෙනස් විදියට බැලීමත් කලාවක්. විඳින වෙලාව අනුව විඳින කලාව වෙනස් වෙනවා. ඒ වගේම ඕනම නිර්මාණයකට මොහොතක් තිබෙනවා. ඒ වගේම ඒ නිර්මාණය විඳින මොහොත අනුව හැඟුම් වෙනස් වෙන්නට පුළුවන්. ආල හැඟුම් ලියමන් පවා තැනින් තැනට වෙනස් වෙන්නේ ඒ විඳින මොහොත සහ විඳින ස්වභාවය අනුව. අපි යනවා 6 වෙනි කවිය තෝරන්න. සුබෝධිනී මැතිණිය තෝරන. මම ඊළඟට තෝරගත්තේ ගදීශ සත්සර කියන කවියාණන් විසින් රචනා කරපු මව්බිම පුවත්පතට 2021 ජූලි මාසේ 18 වෙනිදා පුවත්පතේ පළවෙච්ච කබරෝසියා මල් කියන පදපේළිය. කබරෝසියා මල් අදත් තව පිපෙනවා. නුඹ ආවේ නැතත් මම තවම එහි ඉන්නවා. පෙම් සුවඳ ගිලිහුණත් මල් සුවඳ තව තියෙනවා. අද වාගෙම හෙටත් තවම මල් පිපෙනවා. හදේ නොලියුණත් ඒ පැතුම් මල් අතර ලිය වුණා. හැර යන බව කියූ විට මල් ගසත් වැළපුණා. මල් තරම් වත් මුදු නැති හදක් ගැන හිතලා තැවුණා. පරව මල් ගොඩට තවත් මල් එක්ුණා. අව්වවා ගෙම වැස්ස ගහ හොඳට දන්නවා. කවුරු ආවත් නැතත් ගහ යසට හැදෙනවා. නොපිපු පෙතුම් ඉතිරුණත් තව හදේ ඉඩ තියෙනවා. කබරෝසියා මලක් මගේ තනිය මකනවා. කබරෝසියා මල සමහරට අපි සාමාන්‍ය විවාහරේ කියන කබරෝසියා වෙන්න පුළුවන්. මේ කබරෝසියා මල් අදත් පිපෙනවා. තව තවත් ඉස්සරහටත් පිපෙනවා. ස්වභාව ධර්මය වෙනසක් නැතුව ඕනම වෙලාවක ඕනම මොහොතක ක්‍රියාත්මක වෙනවා. කෙනෙක් ඉන්නවද නැද්ද? ඒක ස්වභාව ධර්මයට අදාළ වෙන්නේ නැහැ. ඒ වෙනසක් නැතුව ක්‍රියාත්මක වෙද්දී මේ ප්‍රේමය අහිමි වෙච්ච මේ කවියාණන් කියනවා ඔබ එතන නැති වුණත් මගේ පහළුව ශෝකය මොනව නැති වුණත් කබරෝසියා මල් නැවත නැවතත් පිපෙනවා. මතකය මිය යන්නේ නැහැ. ඒ සමග ප්‍රේමයේ සමග වෙච්ච පැතුම් බොහොමයක් තියෙනවා. ඒ මේ පැතුම් කඩා බිඳ වැටෙද්දී හිත්පිත් නැති ගස් පවා හඬා වැළපෙද්දී ප්‍රේමයෙන් පුදලද සිතක රළු බව නිසා ප්‍රේමයෙන් පරාජිත කුලකයට තවත් කෙනෙක් එකතු වෙනවා. මල් ගහට මේ ස්වභාව ධර්මයේ අරුමයක් නෙමෙයි. වැස්සට, අවුවට, නියඟට ඔය හැම දෙයකම ගස මුණ දෙනවා. සාර්ථකව මුණ දෙනවා. ඒ දුක සැප හොඳට හඳුනන නිසා කවුරු ආවත් කවුරු නැතත් ගහ ඕනම කෙනෙකුට සෙවන දෙනවා. එයා මල් උපද්දනවා. අනෙකකුගේ ආගමනය එහෙම නැත්නම් විගමනය ඒකට අදාළ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි කවිය හිතනවා එක්කෙනෙක් තමන් හැර ගියා ඇත්ත. නමුත් තමාන්ට තවත් ආදරය කරන්න ඉඩක් තියෙනවා.
මල් අව්වවාගෙම වැස්ස ගහ හොඳට දන්නවා. කවුරු ආවත් නැතත් ගහ යසට හැදෙනවා කියලා කිව්වා. නොපිපි පැතුම් ඉතුරුණා තව හදේ ඉඩ තියෙනවා. කබරෝසියා මලක් මගේ තනිය මකනවා කියලා කවිය කියන්නේ තනිය මකන්න තවත් මලක් එකතු වෙනවා. ඇත්තටම ජීවිතේ එක සිදුවීමක් කියන්නේ සමස්ත ජීවිතේම නෙමෙයි. එක සිදුවීමක් මත අපි වැළපෙන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ දෙයක් සිද්ධ වුණා ඒක එතනින් ඉවරයි. අපි අතීතයට ඒ සිදුවීම් ඉවර වුණාම අපි අනාගතයට මුහුණ දෙන්න ඕනේ. අපි අනාගතයට මුහුණ දෙන්න වර්තමානයේ ජීවත් වෙන්න ඕනේ. අපේ සමාජයේ ගොඩක් වෙලාවට අපි අතීතයත් එක්ක තමයි අපි හුරු වෙලා තියෙන්නේ. ඒක අවශ්‍යතාවයක් නැහැ. අතීතේ ඉවර වෙනවා. අනාගතේ ලැබිලත් නැහැ. නමුත් අපි වර්තමානයේ හොඳින් ජීවත් වුණොත් අපි සාර්ථකත්වයටපත් වෙනවා. ඇතරම මේ කවිය කියවනකොට මට මතක් වුණේ පොලියානා කියන පොත් තුනකින් මම හිතන්නේ පොලියානා කියන පරිවර්තනය. ඒක තමයි මම කියවපු ධනාත්මක චින්තනයේ තියෙන හොඳම පොත. කිසිම දෙයකින් අපි සැලෙන්න හොඳ නැහැ. කිසිම දෙයකින් අපි දුක් වෙන්න හොඳ නැහැ. අපි ඇත්තටම සතුටෙන් ඉන්න ඕනේ. සතුටෙන් ඉන්න සමාජයක තමයි අනිත් කෙනාගේ සතුටට ගෞරව කරන්නේ. ඒක නිසා තමයි මම ඇත්තටම මේ ප්‍රේමයෙන් පරාජිත වූ කවියක් වුණාට මෙහි තියෙනවා ඇත්තටම කබරෝසියා මලක් මගේ තනිය මකනවා. ඔහු ඒ දෙයට හොඳට මේ මුහුණ දෙනවා. ඒ මුහුණ දීලා ඔහු තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යනවා බොහොම සතුටින්. ඒක නිසා මම හිතනවා ඇත්තටම සමාජයට සිදුවිය යුතු මෙන්න මේ වෙනස. අතීතයේ ඉඳගෙන අඬන්න වැළපෙන්න ඕනේ නැහැ. වර්තමානයේ හොඳින් ගත කරලා අනාගතය සාර්ථක කරගැනීම. හොඳයි 6 වෙනි කවියට අපි ආවේ. ඇත්ත ආදර කතාවල කවදාවත් නැතිලු අවසානයක්. ලං වුණත් වෙන් වුණත් ආදර කතාව ඇත්තනම් තරමක් ගැඹුරින් හිතා බැලුවොත් අවසානයක් හොයාගන්නට අපට අවශ්‍ය නැහැ. මොකද අපි ජීවත් වුණු විඳි මොහොතවල් එක්ක අපට නැවතත් ජීවත් වන්නට පුළුවන්. මං හිතන්නේ මේ කබරෝසියා මලේ කතාවත් ඒ වගේ කියලා හිතන නිසා අපි යනවා 6 වෙනි කවියේ 6 වෙනි ගීතය. ලියනවා මම ආයේ මල් ගහක් ගානේ ඔබ ටිකක් නතර වී බැලුවොතින් හමු වේවි හිත මාගේ හමු වේවි හිත මාගේ පෙම් කව ලියනවා මම ආයේ මල් ගහක් ගානේ ඔබ ටිකක් නතර වී බැලුවොතින් හමු වේවි හිත මාගේ හමු වේවි හිත මාගේ. අතු අගට මල් පලන්දා මග බලනවදෝ මන්දා බිඟුමාවතේ සුවඳක් වෙලා ඔබ ඈත එන හින්දා ඔබ ඈත එන හින්දා පෙම් කවක් ලියනවා මම ආයේ මල් ගහක් ගානේ ඔබ ටිකක් නතර වී බැලුවොතින් හමු වේවි හිත මාගේ
හමුවේවි හිතමාගේ බඹරුන්ට කුලින් විමසූ රහසකි කිසිවෙකු නොඇසූ මා තවත් ලියා නැත නම කිලියූ ඒ ඔබේ නම මා සැනසූ ඒ ඔබේ නම මා සැනසූ පෙම් කව ලියනවා මම ආයේ මල් ගහක් ගානේ ඔබ ටිකක් නතර වී බැලුවොතින් හමුවේවි හිත මාගේ හමුවේවි හිත මාගේ අද අපි කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුබෝධිනී පැලැල්ලගම මැතිණිය එතුමිය තෝර දෙන 7 වෙනි කවියටයි අපි දැන් යන්නේ. දැන් කවි ගුණය පිළිබඳව කතා කරනකොට අපිට වංගීස හාමුදුරුවන්ගේ කවි ගුණය ගැන බුදුහාමුදුරුවෝ කියපු තැන ඉඳලා අපි කවි ගැන අහනවා කතා කරනවා. ඒ වගේම සිතුවිලි වලින් කවි පහල කරපු අය ප්‍රතිභාවෙන් කවි පහල කරපු අය ඒ වගේම ඇසුණු දැනුණු තැන්වලින් අත්දැකීම් අරගෙන කවි නිර්මාණය කරපු අය මේ ආදී වූ විවිධ කවියෝ අපට හමු වෙනවා. ඒ වගේම කවියා ළඟ ඉන්න මොහොතක අපට අත්දැකීම් පොකුරු තමයි නිරන්තරයෙන් හමුවන්නේ. අපි බලමු මේ මොහොතත් එහෙමද කියලා 7 වෙනි කවිය. මම 7 වෙනි කවිය විදිහට තෝරාගත්තේ 1958 දඹදෙණිය සාහිත්‍ය සම්මේලනය නිමිත්තෙන් එවකට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරපු කියන්නේ 1958 දී නව පද්‍යමාලා කියන කවි පොතේ එන කවි පන්තියක එක කවියක්. මේ කවියේ ඔබතුමිය තෝරන කවිය මම හිතන්නේ පළවෙනි රාජ්‍ය උත්සවයේ පළවෙනි රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ කාලේ වෙන්න ඕනේ 1958 නෙමෙයි. ඔව් 58 නම් දඹදෙණිය දඹදෙණිය සාහිත්‍ය උත්සවයේදී තමයි මේක. එහෙමනම් හරි. 56න් පස්සේ. එතකොට මේක රචනා කරලා තියෙන්නේ මීදෙණියේ විමලානන්ද කියන ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ 1932 ඉඳලම කවි රචනා කරලා තිනවා. හිරු උදාව කියන කවි පන්තියේ එන එක කවියක් තමයි මම මෙතෙන්දී තෝරාගත්තේ. සිය කිරණ දිනකර දල්වන කල්හි මිනිද දිරිව පෙනෙන වනමල් කඳු හෙල්හි මල්සර විදින ලද මනවුල් කළ මල්හි නැවතුණු ලෙසින් බියදේනිල් තුරුවල්හි. මේ අපිට මේ කවිය ඇහෙනකොටම හරිම ප්‍රබෝධයක් හිතට එනවා. මොකද මේ කියන්නේ හිමිදිරිය ගැන. සිය කිරණ දිනකර දල්වන කල්හි සිය වචනයක තේරුම තමයි තමන්ගේ කියන එක. ඊළඟ වචනෙන් එන්නේ සංඛ්‍යාවෙන් බොහෝ සංඛ්‍යාවක් සිය දිනකර කියන්නේ හිරු සූර්යයා තමන්ගේ කිරණ දල්වලා එළිය ලබා දෙන කල්හි ඒ කියන්නේ මහා හිමිදිරිය. මිනිදෑ දිරිව පෙනෙන වනමල් කඳු හෙල්හි. මිනිදෑ දිරි කියන්නේ අතරම අපි දන්නවා මලක් පිපෙන්නේ අර මණිපත්‍ර විකසිත වෙලා. මණි මුක්ත කියලා කියනවා. මණිපත්‍ර විහිදලා පිපෙන වනමල් තමයි මේ අපි කතා කරන්නේ. මල්සර විදින ලද වනවුල් කළ මල්හි. අපි දන්නවා මල්සරා කියන කෙනා කරන්නේ මනස අවුල් කරනවා. මනස අවුල් කරන්නේ මල්හි විදලා. ඒ නැවතුන ලෙසින් වියතේ නිල් තුරුවැල්හි. අතරම මේ කවියේ එන තේරුම තමයි අතරම බලනකොට මල්සරා මනස අවුල් කරන්න විදපු මල්හි වල තිබුණ මල් බොහොම බිය ගෙන දෙමින් නිල්තුරු ඒ කියන්නේ ශාස්ත්‍රීය වූ
ශාක මත නැත්තම් වෘක්ෂලතා මත තැන්පත් වෙලා තියෙනවා. මේ තැන්පත් වෙලා තියෙන එක අපිට පේනවා මේ දිනකර හිරු එළිය ලබා දෙන වෙලාවේදී කඳු හෙල් මත පිපෙන වනමල් මේ මල්හි වලින් ආපු වනමල්ද කියලා තමයි මේ අපිට දැනෙන්නේ. ඇත්තටම අපි මේ උදේ කියන තේමාව උදේ කියන එක අපි දන්නවා අපේ උදේ පාන්දරින් නැගිටපු දවසට අපිට වෙලාව තියෙන ඕනි තරම් දේවල් කරගන්න. හැබැයි අපි මොකක් හරි කම්මැලිකමක් හිතිලා ටිකක් දවල් වෙනකන් හිරු එළිය පායනකන් අපේ ඇඳේ ඉඳලා ඊට පස්සේ නැගිට්ටොත් එදා දවසම මුස්පෙන්තුනේ. නේ ඒ වචනේ අපිට පාවිච්චි කරන්න වෙන්නේ. දවසම ඉවරයි. හැබැයි උදේ පාන්දර මේ හිරු එළිය එන්නත් කලින් අපි නැගිට්ටාම අපි හරි ප්‍රබෝධමත්. මොකද මේ අපිට මේ පරිසරය කියන එක නොදෙන දෙයක් නෑනේ. මේ පරිසරයෙන් අපිට කෑම බීම දෙනවා, ලස්සන දෙනවා, සින්දු දෙනවා, ඖෂධ දෙනවා, අපිට පිරිසිදු වෙන්න ජලය දෙනවා, හැමදේම මෙයා දෙනවා. එතකොට බොහොම ප්‍රබෝධවත් අර සින්දු කුරුල්ලන්ගේ ගීත අහලා පිනි වැටිලා අපි ඇතනම උදේ පාන්දර නිවසේ ප්‍රධාන දොර ඇරියම ඒ එන ප්‍රබෝධජනක ඒ සුලන් රැල්ලත් එක්ක ප්‍රබෝධය මම හිතන්නේ මුළු දවස පුරාම තියෙන එකක්. ඉතින් මෙතෙන්දිත් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ මනස අවුල් කරන මල්සරා හැමතැනම මල් වසුරලා විපුල් වපුරලා ඇත්තටම මේක පේන්නේ අර හිරු තමන්ගේ දිනකර තමන්ගේ හිරු කිරණ එළියට දීලා දල්වලා ලෝකය ආලෝකවත් කරපු පරිච්ඡේදයේදී. හොඳයි 7 වෙනි කවිය අහනකොට මේ ඉරත් එක්ක නැගෙන සිතුවිලි මුළු දවසේම තියෙන ප්‍රබෝධය අවුලවාලන විදිය ඒ වගේම උදේ පාන්දරට එළියට බහින්න පියාපත් ලැබෙන කවියක් මේක. මේ කවියට අදාළ ගීතය ඔබතුමිය තෝරා ගන්නවා 7 වෙනි කවියේ 7 වෙනි ගීතයේ විදියට. ඉස්සර ගුවන්විදුලියෙන් උදේ පාන්දර ඇහුණු උදාගී පෙළේ අනිවාර්යයෙන්ම තිබිච්ච ගීතයක්. මල්බර හිමිදිරියේ කොයිබද සමනලේ යන්නේ හිරු එළියේ කියන්න සියුමැලියේ සිවඹරුන් පරදා හැර මම ඔබ වෙතටම දුවමි ලාහිරු රැස් වැද බබලන ඔබේ තටු දෙක මම සිප ගනිමි මල්බර හිමිදිරියේ කොයිබද සමනලේ යන්නේ හිරු එළියේ කියන්න සියුමැලියේ
අග රැඳි පිළිබිඳුවෙක් කොට ඔබේ මුව පිරිමදිනි මල්වල රොන්ගෙන එම හා මුසු කොට රස කරය පොවමි සිත පිනවන්නේ පෙම් සම්පත ලංවන්නේ අද කවිදහයේ අපි රැඳෙන වෙලාවේ අපි එන්නේ 8 වෙනි කවිය තෝරන්න. සතුට සමරන ආදරවන්තයෝ සිහින දකින්න ගොඩාක් වෙලාවට අකමැතිලු. ඒකට හේතුව තමයි ඔවුන්ගේ ආදර කතාව ඔවුන් විශ්වාස කරනවා සිහින වලට වඩා බල සම්පන්නයි කියලා. ඒ වෙනුවෙන් සරුවට සිතුවම් වෙලා තියෙන Tamanගේ අත්දැකීම් ඔවුන් නිතර සිහින වෙනුවට මෙනෙහි කරන්නට ආසයිලු. කොමුණත් සිහින දැක සිත සරසපු බොහොම ලස්සන කවියක් අපිට ඔබතුමිය තෝරා දෙන්න. මම ඊළඟට තේරුවේ සිහිනරු කියන කවි පේලිය ගාවින් බලගල්ල මහත්මයාගේ කවි පේලිය. සඳ කිනිති දිය නදින සැරසුවා රෑ අහස රහසේම සිත්තම් කොට. ඔබ ඇවිත් සැතපේවි හිමි හිතම තරුසේම. දිය දොලට මුණුම සඳ කිනිති සිප ගන්න. පවන් රොද අතර රැඳි සුවඳ පොදොයි කරන මල් පිපෙන ඉසව්වක ඔබ සිහිව සිත යදින. ගඟදියේ රැලි සැලෙන මහරෑක ඉකි බිඳින ඔරු කඳට වාරුදී ඈතින් රුව ඇදෙන. ඒ ඔබද මාන්‍යතද මගේ හදද සිත පෙළන. ඇතරම මේ සඳ කිරණ කියන්නේ අපි ඇතරම මේ සෞම්‍ය දෙයක් තමයි සඳ කියන. සඳ බොහෝ විට සෞම්‍ය එහෙම නැත්නම් කාන්තාවන් ඒ විශේෂ එන සංකේතයක් තමයි සඳ කිරණ එක. සඳ කිරණ දිය නදින කියන කොටම සඳ කිරණ සඳ එළිය දිය තලයක් මත වැටිලා අර රෑ අහස සිත්තම් කරනවා. මේක කරන්නේ බොහොම හොර රහසේ. ඔබ ඇවිල්ලා සැතපෙන්නෙත් මගේ සිතේ බොහොම හොර රහසේ. ඒ ඇවිල්ලා සැතපිලා මුණු ගානවා. ඒ කොහොමද? දියදොලක් වගේ. අපි දන්නවා දියදොල ගලාගෙන යනකොට පුංචි නිකන් ලස්සන සොර රටාවක් තමයි මැවෙන්නේ. මේක සඳ කිනිත් සිප ගන්න. සඳ එළියේ තමයි මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. ඒකම කවියට මල් සුවඳක් එනවා. මල් යායක් මැදින් හමන මද නලට මුසු වෙච්ච මල් සුවඳ. ඒ සුවඳ ඔහුට මතක් වෙන්නේ ඇගේ සුවඳ. මහා රෑක් ඒ වගේම ඒ සුවඳ ඔහුගේ සිත අයදිනවා. ඒ එක්කම ඈතින් පේන ඔහුට දැනෙනවා මේ ගඟ දියේම රැලි නැගෙන ඔරු කඳට පිට දීලා ඉකි බින්දින රැයක් පවටත් මොකද මේ ළඟක නැහැ. සිහිනයක් නෙවෙයි. ඒ ඔබද මා නෙතද මගේ හදද සිත පෙළන. මේ සිත පෙළනවා කිව්වට ඔහු ඇත්තටම මේක දුකක් නෙමෙයි. ඔහුගේ සිතේ මැවෙන්නේ ආදරය. මේක බොහොම සෞම්‍ය සිතුවිල්ලක්, චමත්කාරයක්. තමන්ගේ සිත පෙළනවා, නෙත පෙළනවා කියලා කියන්නේ. අපි දන්නවා මේ පෙළනවා කියන එකෙන් අදහස් වෙන්නේ වේදනාවක් නැත්නම් ඍණාත්මක සිතුවිල්ලක් නෙමෙයි. බොහොම ආදරණීය
සිතුවිල්ලක්. මේ ඔහුට ඇතරම මේ දුකත් ආදරය මැදින් යන දුකක් විදියට ඔහුට ලැබෙන්නේ බොහොම ප්‍රේමණීය අත්දැකීමක්. හොඳයි. ප්‍රේමය ජීවිතයට අත්දැකීමක් කරගත්ත බොහෝ කවියෝ කවියත් එක්ක ප්‍රේමය අපට මතු කරලා දෙනවා. ගාවින් බලගල්ල අතරම පුවත්පත් පිටු අතර නිතර ලියමන් එක්ක හමුවන කවියෙක්. නෙත හද සිත පෙළන කවි අතරේ අපි හැරගියපු සොඳුරු මිනිසෙක්ගේ ගී හඬකටයි අපි ලං වෙන්නේ 8 වෙනි කවියේ 8 වෙනි ගීතය විදියට. සඳකිනි තිනමි විල්දියට එබී සොයයි සිහියාව සඳේ ඔබේ නෙතට එබී මගේ නෙතද සදා සොයයි සිහියාව මගේ සඳකිනි තිනමි විල්දියට එබී සොයයි සිහියාව සඳේ ඔබේ නෙතට එබී මගේ නෙතද සදා සොයයි සිහියාව මගේ සසල නොවීවිල තිබෙන තුරා දිලේ සඳ දියට යටින් සසල නොවීවිල තිබෙන තුරා දිලේ සඳ දියට යටින් සසල වෙලාදිය කැළඹුණුදා බිනෙයි සඳ කැබිලි පිටින් සඳකිනි තිනමි විල්දියට එබී සොයයි සිහියාව සඳේ ඔබේ නෙතට එබී මගේ නෙතද සදා සොයයි සිහියාව මගේ සසල නොවී ඔබ ඉදින තුරා පිනීමා ඔබේ නෙතින් සසල නොවී ඔබ ඉදින තුරා පිනීමා ඔබේ නෙතින් සසර පුරා සැරි සරණ තුරා බලමි ලොව ඔබේ නෙතින් සඳකිනි තිනමි විල්දියට එබී සොයයි සිහියාව සඳේ ඔබේ නෙතට එබී මගේ නෙතද සදා සොයයි සිහියාව මගේ කෝමාරිකා සිසිලැති බබල් රෙදි සෝදන කොටු ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි. බබල් රෝස සුවඳයි. අද කවි 10ට ගිදහක් වැඩසටහනේ කවි තෝරන්නේ
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුබෝධිනී පැලැල්ලගම මැතිනිය එක්ක අහුම්කන් දීම තරම් පරිස්සම් සහගත ප්‍රතිලාභ ලබා දෙන දෙයක් තවත් නැහැ කෙනෙකුට. ජීවත් වන හැමෝම හොඳ ශ්‍රාවකයෝ බවට පත් වුණොත් හොඳ සංනිවේදකයාට වඩා ශ්‍රාවකයා ප්‍රබල වෙන වෙලාවල් තියෙනවා. කවි අහන අපිත් ශ්‍රාවකයෝ. කවි අහගෙන ඉන්නකොට රසවත්ම කවි මතකවලට අපිව හුරු කරපු ඒ වගේම අර කවියේ තියෙන රිද්මීය ගුණ ඊටාම මනවින් පාවිච්චි කරපු සුලවතෙක් එක්ක අපි එකතු කරනවා ඔබතුමිය 9 වෙනි කවියේදී. මම ඊළඟ කවිය විදිහට ගත්තේ අතරම මේ නව පද්‍ය මාලාවේම තියෙන සාගර පලන්සූරිය කියන අපේ විශිෂ්ටයා කවියා ලියපු සුන්දර නිලිය කියන කවි පේලියේ අන්තිම කවිය සුන්දර නිලිය. නිසසල ගඟක දිය බැස යන ලතාවයි මැදියම් රැයක පවතින ගැඹුරුතාවයි නූපන් ගීතයක රසමුසු කතාවයි දුටුවේ නැටුමකදී මා එක වතාවයි. මේ කවියේදී ඇත්තටම කවියා කියන්නේ මේ නිලිය නටනවා කියන එක නෙමෙයි. මේ නිලිය නැටුමට අවතීර්ණ වෙන්න ගමන් ලතාව. නිලියක් සිය නැටුමකදී සිදු කරන මේ ගමන් ලතාව බොහොම හිමින් තාලයකට රිද්මයකට තමයි එන්නේ. අපි සාමාන්‍යයෙන් බටහිර රටක බටහිර ඌරුවකදී බටහිර සංස්කෘතියේදී මේ කාන්තාවගේ ගමන් විලාසය කියන්නේ අර පූසෙකුගේ ගමන් විලාසය කැට් වොක් කියලා කියන්නේ. එතකොට පූසා යන්නේ බොහොම සරල රේඛාවක් දිගේ. එයා ලස්සනට යනවා. නමුත් මේ කවියා එයා ඊට වඩා පරිකල්පනයක් මෙතන මතු කරනවා. කවියා මේක මේ නිලියක ගමන් ලතාව මතු කරන්නේ ගංගාවක ගමන් ලතාව. ගංගාවක් ගලන විදිහ ඇත්තටම වදින මම නම් හරිම ආසයි ගංගාවක් දිහා බලාගෙන ඉන්න. මොකද මම ශ්‍රී ලංකා මහාවිද්‍යාලය අධිකාරීත් මම රාජකාරී කරලා තිනවා. මම හරිම ආසයි ගඟක් දිහේ බලාගෙන ඉන්න. මොකද ගඟක් කියන්නේ විවිධත්වයෙන් එකම තැන බලාගෙන ඉන්නකොටත් විවිධත්වයෙන් පිරි රටාවක් රිද්මයක් තියෙන. මේ ගඟ නොනවතින ගමනක යෙදෙනවා. මේ ගඟ හරිම ගැඹුරුයි. හැබැයි යා රැලි නගන්න ඒ වගේ දේවල් නැහැ. ගැඹුරුයි. මේ මැදියම් රැයේ තියෙන ගැඹුරු බව. නිසසල ගඟක දිය බැස යන ලතාව. නිසසල රාත්‍රියක ගංගාව බැස යන රිද්මය අපේ කනට තමයි දැනෙන්නේ. අපේ හිතට තමයි දැනෙන්නේ. ඇහැට නෙමෙයි ගොඩක් වෙලාවට පේන්නේ. මැදියම් රැයක පවතින ගැඹුරුතාව. මැදියම් රැය කියන්නේ මුළු ලෝකෙම නිදි. ඒ විශාල ගැඹුරු නින්දක ඒ නිශ්ශබ්දතාවය තමයි ඒකම ඒ නිශ්ශබ්දතාවයේ මැදින් එන රිද්මය තමයි මේ ගඟේ ගලන්නේ. නූපන් ගීතයක රසමුසු කතාවයි. මේ ගීතය තාම ඉපදිලා නැහැ. නමුත් අපිට පේනවා රසමුසු කතාවක් මේ ගංගාව අපිට පෙන්නනවා. දුටුවේ නැටුමකදී ඔබ එන වතාවයි. මම ඒක කාවියා මේක දකින්නේ මේ සුන්දර නිලිය නැටුමට අවතීර්ණ වෙන්න එන ගමන් ලතාවකදී. අපිව අමුතුම මානයකට ගෙන ගියපු සාගර පලන්සූරිය කවියා ඇතරම අපිව චමත්කාරයට පත් කරනවා කියලා මට තේරෙනවා මේ කවිය මම මේක කියවලා ගත්තේ. හොඳයි. ඇත්තටම මේ හෙළ කවි කලාවට ආලෝකයක් වෙච්ච කලල්ලැල්ලේ සාගර පලන්සූරිය කවියා සුදු එක්ක පාට කවි ලෝකයක් අපට හදලා දීපු මහා කවියෙක්. ඉතින් ඒ කවි මතකයත් එක්ක අපි යනවා 9 වෙනි කවියේ 9 වෙනි ගීතය. ගඟදිය රැලී නලවා පාරුව පැද යනවා ගඟදිය රැලී නලවා
පාරුව පැද යනවා. තොටමුණ දෑලේ පළඟැටියන්ගේ මල පොත කියවෙනවා. නාඩන් කුලලේනේ නුඹ නාඩන් දුක බිය වැඩි වෙනවා. ගඟදිය රැලි නලවා පාරුව පැද යනවා. වැටිහෙවනේ ලිය ගොමු අතරේ ගංගදිය බැස යනවා. අඩසඳ නින්දෙන් අවදිව රහසේ ගනඳුර බිඳලනවා. ගනඳුර බිඳලනවා. ගංගදිය රැලි නලවා පාරුව පැද යනවා. ඔබ දිව ඇවිදින් සීන සිනා දෙනවා. ඇල්ගෙවිලියගේ සීපදරාවය ඈතින් මතු වෙනවා. ගංගදිය රැලි නලවා පාරුව පැද යනවා. ගංගදිය රැලි නලවා පාරුව පැද යනවා. මිනිස්සු සහ යන්ත්‍ර අතර වෙනස්කම් අපි හොයාගන්නේ කොහොමද? සමහර වෙලාවට යන්ත්‍ර වගේ මිනිස්සු ඉන්නවා. යන්ත්‍ර වගේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. නමුත් හැඟුම් වලින් අපි සෑහෙන තරමක් ඉදිරියට යනවා. හැඟීම් දැනීම් කියා දෙන ලෝකය අපි අත්දැකීම් විදියට අහුලා ගන්නවා. ඒ වගේම හැඟීම් දැනීම් වලින් පොහොසත් වන ලෝකය තව පියවර දෙක තුනක් අපිව ඉස්සරහට අරගෙන යනවා. ඉතින් කවිය, ගීතය, සෞන්දර්ය, කලාවන් හැම මොහොතකම මේ හැඟුම් දැනුම් තියෙන මිනිස්සු බිහි කිරීමයි උත්සාහය බවට පත් කරගන්න. ඉතින් එහෙම හැඟුම් පිරුණු ලෝකෙක කවිය අහන වෙලාවේ අපි එනවා 10 වෙනි කවියට ඔබතුමිය තෝරා දෙන්න. මම ඊළඟට තෝරාගත්තේ 2021 කියන්නේ මේ වසරේ අගෝස්තු මාසයේ 8 වෙනිදා ඉරිදා ලංකාදීපයට කොංගිතොට සරත් කියන මහත්මයා ලියපු ප්‍රේමය කියන කවිය. තුරු හිස සැදුණු පුල් මල් මදනල සමග යාළුයි. සුදුමුදු සුවඳ දිවයයි විලිකුන් පළද බෝමයි. ලේන ලේනින් සෙල්ලම් කෙවිලි කෝකිල කවිකම් රෑන ගිරවුන් බස්පෙම් රිලා වානර සරදම්
සිතත් ගතට මනා සෙවණයි නිරන්තරයෙන් මැසිසිලයි. මුදුන් මුල ඉතා ගැඹුරුයි ඉදිරිලා නම් නොම වැටෙයි. ඒ විසල් ගස මගේ ප්‍රේමයයි. මේ කවියේ ඇතරම තියෙන මේ ගැඹුරු ප්‍රේමයක්. අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ ප්‍රේමයත් එක්ක විවිධ පොඩි පොඩි හැලහැප්පිලි තියෙනවා. හැබැයි මේ මදනලත් එක්ක ප්‍රේමය කියන්නේ මහා විශාල වෘක්ෂයක් නම් ඒ වෘක්ෂයේ තුරු හිස මත රැඳුණු මල් වලට මදනල පොඩ්ඩක් කරදර කරනවා. මදනලත් එක්ක හැබැයි පොඩ්ඩක් ඒගොල්ලෝ යාළුයි. ඒගොල්ලන් සැලෙනවා. සුළඟේ සැලෙනවා. ඒ වගේම මේ මහා වෘක්ෂයේ ඉදිච්ච ගෙඩි විලිකුණු පළ බොහෝම තියෙනවා. ඒවා පරිභෝජනය කරන්න ලේන ලේනේ සෙල්ලම් කරමින් එනවා. රිලවුන් ඔවුන් සරදම් කරමින් එනවා. අපි දන්නවා ප්‍රේමයත් එක්ක මේ පිළිසෙල්ලම්, කවටකම්, සරදම් මේ ඔක්කොම එකට බැඳිච්ච දේවල්. හැබැයි මේ මහා වෘක්ෂය සිතට මහා සෙවණක් ලබා දෙනවා. නිරන්තරයෙන්ම ඒ අවට සිසිලසක් හදලා දෙනවා. මේක විසල් ගසක්. හැබැයි මේ විසල් ගසට මහා ලොකු මුදුන් මුලක් තියෙනවා. ලේසියෙන් ඉදිරිලා වැටෙන්නේ නැහැ. අර රිලවුන්, කෙවිලියන්, ලේනලේනියන්, මදනල මේ කිසිම දෙයකින් වැටෙන්නේ නැති මහා වෘක්ෂයක්, මහා මුදුන් මුලක් සහිත ගසක් තමයි ඔහුගේ ප්‍රේමය. මේක ප්‍රේමයේ තියෙන ගැඹුර පරිසරයට සමානක පරිසරයත් එක්ක එකතු කරලා ගත්ත හරිම චමත්කාරක ජනක නිර්මාණයක්. හොඳයි. අපි 10 වෙනි කවිය බල සම්පන්නව ගලා වචන පේලි රිද්මීයව හඳුනාගෙන අපි යනවා දැන් 10 වෙනි කවියේ 10 වෙනි ගීතය අහන්න. එතකොට කවි 10 අදට නිමා වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුබෝධිනී පෙරැල්ලගම මැතිණියට අද කවි තෝරන්න අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවී සංගීත කණ්ඩායමට, ඒ වගේම ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණයට, ඒ වගේම ගී ගායනට අද එකතු වුණු විශාරද රුවිද්ද සත්සර සහ විශාරද මයුරි කාංචනාත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ සමාප්තියටයි අපි එළඹෙන්නේ. রেখেছি বনলতা দাকুনু দেখেছি হয়তো বসি কনি তোমায় ভালোবেসেছি নাম রেখেছি বনলতা দাকুনু দেখেছি হয়তো বসি কনি তোমায় ভালোবেসেছি বনলতা কোকোতা ওয়না গু কুন্টিতা দিদা তারো তারো মনে তাই না এসেছি নাম রেখেছি বনলতা দাকুনু দেখেছি হয়তো বসি কনি তোমায় ভালোবেসেছি দোলবরামে গইদ চোখে দেখতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার ছবি এঁকেছি দোলবরামে গইদ চোখে দেখতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার ছবি এঁকেছি নাম রেখেছি বনলতা দাকুনু দেখেছি হয়তো বসি কনি তোমায় ভালোবেসেছি বনলতা কোকোতা ওয়না ঘু কুন্টিতা বনলতা কোকোতা ওয়না ঘু কুন্টিতা একটি কথাই শুনবো বলে তাই তো কাছে এসেছি বলবে কি গো আমিও তো তোমায় ভালোবেসেছি
একটি কথাই শুনবো বলে তাই তো কাছে এসেছি বলবে কি গো আমিও তো তোমায় ভালোবেসেছি নাম রেখেছি বনলতা তখন দেখেছি আর তো বসি কোনি তোমায় ভালোবেসেছি বনলতা কোকোতা ও জোনাগু কুন্টিতা বিধাতারও তারও মনে তাই না এসেছি নাম রেখেছি বনলতা তখন দেখেছি হয়তো বসি কোনি তোমায় ভালোবেসেছি